ලෝතුරා බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. ශ්‍රී සද්ධර්ම රත්නයට මාගේ නමස්කාරය වේවා. ආර්යතුම් මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා කියලා නමස්කාරය කියන්න පංචශීලයේ සමාදන් වීම සඳහා. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိ යම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိ යම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိ යම්පි සංඝං සරණං ගච්ඡාමි တတိ යම්පි බුද්ධං සරණං ගච්ඡාමි တတိ යම්පි ධම්මං සරණං ගච්ඡාමි တတိ යම්පි සංඝං සරණං ගච්ඡාමි สรณากมนังสัมปุณนังปานาติปาตาวีรมณีสิกขาปดังสมาธิยามิอทินนาดานาวีรมณีสิกขาปดังสมาธิยามิ कामेषु मिथ्याचारा वीरमणि सिक्खापदं समादियामि मुसावादा वीरमणि सिक्खापदं समादियामि सुरामीरय मज्जपमा दट्टाना वीरमणि सिक्खापदं समादियामि नीति शरण सहित पंचशीलय मार्गफल निवन पिनिसम हेतु वेवा साधु 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 समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सक्मुखदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्दस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्दस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्दस्से नतं माता पिता कैरा अन्ये वापिच ज्ञातका सम्मा पनिहितं चित्तं दिय्यसोनं ततो करेति ඉතාලියේ මෝදනා මෛත්‍රී විහාරස්ථානය මුල් කරගෙන අද ඉතාලියේ මෝදනා නගරයේ විසින සදැහැති වාසනාවන්ත පින්වතුන් ඒ වගේම මේහා සම්බන්ධ වෙලා ඉන්න ශ්‍රද්ධා සම්පන්න පින්වතුන් මේ වෙලාවේ අපි
බුදුරජාණන් වහන්සේගේ දහම් පදයක් ශ්‍රවණය කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතාලියේ තියෙන විහාරස්ථාන 23ක් 24ක් අතරින් ඉතාම සුරම්‍ය ප්‍රදේශයක නිෂ්කලංක පරිසරයක තියෙන වටිනාම විහාරස්ථානයක් තමයි මෝදනා මෛත්‍රී විහාරය. ඉතින් අපේ ගරු කටයුතු ශාස්ත්‍රපති පඬිත මෙදේරපිටියේ විමල රතනාභිධාන අපේ ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසකත්වයෙන් දිනෙන් දින සද්ධා සම්පන්න දායක පින්වතුන්ගේ නොමසුරු ධන පරිත්‍යාගයෙන් යුක්තව මේ විහාරස්ථානය දවස බබලමින් කටයුතු කරනවා. ඉතින් මේ ගත කරන කාලය යුරෝපයේ ඉන්න අපේ ස්වාමින් වහන්සේලාටත් ඒ වගේම ඒහා සම්බන්ධ වෙලා ඉන්න දායක පින්වතුන්ටත් බොහොම අයහපත් කාලයක්. මොකද මේ කොරෝනා වසංගත තත්ත්වය නිසා විහාරස්ථානවල සිදුවෙන අසිරිමත් පින්කම් සම්බුද්ධ වන්දනා, බෝධි වන්දනා මිනිස්සුත් එකට එකතු වෙලා සිදු කරගන්න වෙන්නේ නැහැ. ඒ නිසා අපේ ස්වාමින් වහන්සේ අපේ මේ දායක පින්වතුනුත් එක්ක සාකච්ඡා කරලා මට මතකයි අපිට මතක් කළා අපේ බලාපොරොත්තුවක් තියෙනවා මෙන්න මේ වගේ පින්කමක් කරන්න. ඊතර ඉඳගෙන හරි බණ ටිකක් අහන්න, දේශනාවක් අහන්න අපි පන්සලෙන් කරන සේවයක් හැටියට සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි ඒක බොහොම සාදුකාර මැද්දේ බොහොම වටිනවා. අපි දන්න ස්වාමීන් වහන්සේලාත් ඉන්නවා ලංකාවේ සුප්‍රසිද්ධ. ඒ ස්වාමීන් වහන්සේලාටත් අපි ආරාධනා කරලා එහෙනම් මේ වැඩ කටයුත්ත කරමු. ඉතින් මේ විදියට ආරම්භ වෙච්ච මේ උතුම් ධර්ම දේශනා පින්කම් මාලාව අන්තර්ජාලය ඔස්සේ ලංකාවේ ඉඳගෙන ඉතාම චිරක් ප්‍රසිද්ධ වටිනා ස්වාමීන් වහන්සේලාගේ දේශනා දැන් 10ක් විතර ශ්‍රවණය කරලා ඉන්නේ අපේ මේ මෝදනා විහාරස්ථානයේ සහ ඒ ආශ්‍රය කරගෙන ඉන්න සහ මේ Facebook පිටුව හරහා සම්බන්ධ වෙලා ඉන්න පින්වතුන්. අද එම ධර්ම දේශනා පින්කම් මාලාවේ 11 වන ධර්ම දේශනාව. අපේ විමල රත්න ස්වාමීන් වහන්සේගේ මේ වටිනා බලාපොරොත්තුව අපි සාර්ථක වේවා කියන බලාපොරොත්තුවත් ආශිර්වාදයක් සිද්ධ කරන අතරතුරේ උන්වහන්සේ සමග මේ දිනවල විහාරස්ථානයේ වැඩ ඉන්න අපේ ගරු කටයුතු පින්වත් ස්වාමින් වහන්සේව සිහිපත් කරමින් අද දවසේ වගේම මේ හැම අවස්ථාවකදීම අපේ මේ රංජීව මහත්මයාගේ දායකත්වය ඒ වගේම සම්බන්ධීකරණය නිසා මේ කටයුතු ඉතාම හොඳින් සිද්ධ වෙනවා. අද මේ පින්කම විශේෂයෙන්ම මේ දවස්වල අසනීප වෙලා ඉන්නවා හරේන්ද්‍ර නවරත්න මහත්මයා. ඒ නිසා එතුමාව මතක් කරමින් අපි සත්‍යක්‍රියාවක් හැටියට මේ දේශනාවෙන් රැස් කරගන්න පුණ්‍ය ඵලයක් එතුමාට නිරෝගී සුවය පිණිස හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද දායක පින්වතුන් රාශියක් මේකට දායකත්වයේ දරනවා. ගාමිණී ධර්මදාස පින්වත් අපේ මහත්මයා, ඒ වගේම තමයි අශෝකා සිල්වා අපේ පින්වත් මහත්මිය, හරේන්ද්‍ර නවරත්න මහත්මයා, ඒ වගේම සුනිලා ජයන්ති මහත්මිය, සිරි වීරරත්න මහත්මයා, සමිත් ගමගේ මහත්මිය, වගේම ජාන්ති බටගොඩ මහත්මිය, දුනේෂ් දසනායක මහත්මයා, කේශක මෙල් ඒ පුතණුවන්, සමාධි ජයසේන දියණිය, තිවිරු මෙන්ඩිස් පුතා, සිතුම් නානාපි පුතා, හිමාශ විදාන පතිරණ කියන මේ පුතාලා ඇතුළු මේ අයගේ දායකත්වය තුළ තමයි අද මේ කටයුත්ත සිද්ධ වෙන්නේ. ඉතින් මේ දායක පින්වතුන් පිළිබඳව අපි බොහොම හොඳින් දන්නවා. තාම ශ්‍රද්ධා සම්පන්න මාසිකව සිදුවෙන පින්කම් වලට, දානමය පින්කම් වලදී, කටින පින්කම් වලදී මේ හැමෝගෙම දායකත්වය සහ සහභාගීත්වය සහ ධර්මයේ තියෙන රැකියාව අපි දැකලා තියෙනවා. අපි ඒවත් මතක් කරමින් තමයි අද දේශනාව ආරම්භ කරන්නේ. ඉතින් දැන් ඇත්තටම අපිට මේ කාලය එක පැත්තකින් අපි බයටපත් වෙලා ඉන්න කාල සීමාවක්. මොකද අපි දන්නේ නැහැ අපිට කොයි වෙලාවෙ මේ රෝගාබාධය අපිට හැදෙයිද කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මාර්යා කියන කෙනා
එහෙම නැත්නම් අපේ මරණය කියන එක අපිට කොයි මොහොතද කියලා කියන්න බෑ. හැබැයි ඒක අපේ පසුපසින් අපි බෙල්ල ළඟට හරියට කඩුවක් තියාගෙන ඉන්නා වගේ අපි බොහොම පරිස්සම් වෙනවා. දැන් මේ කාලේ ගත්තහම අපි වෙද්දාට එහෙම පරිස්සමක් උනේ නැහැ. වෙද්දාටත් ওই විදිහටම මේ මරණය කියන එක අපේ බෙල්ල ළඟින් ඉර කරගෙන තබාගෙන හිටියේ. නමුත් දැන් අපිට ඊට වැඩිය ලොකු බයක් ඇති වෙලා තියෙනවා. මොකද අපිට අස්පනා අපිට පේන නිසා. අපි බොහොම ආදරය කරන රටක් හැටියට ඉතාලියේ අපේ දායක පින්වතුන් රාශියක් ඉන්නවා. ඉතින් මේ බොහෝ දෙනෙක් පහුගිය කාලේ අසනීප වුණා වගේම ඉතාම ගුණයහපත් ඉතාලි ජාතික පින්වතුන් රාශියක් ඉන්නවා. ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ ජීවිත අහිමි වුණා. ඒ අය ළඟ වැඩ කරන අය අපිට මතක් කළා. ඒ සිඤ්ඤෝර්ලා ඒ හැමෝම හරියම ගුණයහපත් අය. නමුත් ඒ අයගේ දේහය දිහා බලා ගන්නවත් අපිට හැකියාව ලැබුණේ නැහැ. ඉතින් මේක තමයි ජීවිතයේ ස්වභාවය. අද අපි මේ වෙලාවේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය අපි හරියට ජීවිතයට අරගත්තද එහෙම ගත්ත අයට තියෙන ආරක්ෂාව එහෙම මේ පණිවිඩය ලබා ගත්ත අයට තියෙන සැනසීම කොයි තරම්ද කියලා. ඒක මම අද ගාථාවකින් ඔබට මතක් කළා. නතං මාතා පිතා කෛරා අඤ්ඤේ වාපිච ඥාතක සම්මා පණිවිතං චිත්තං සෙය්‍යසෝනං සතෝකයි. අම්මට තාත්තට ඥාතීන්ට කරන්න බැරි ආරක්ෂාවක්. එහෙම නැත්නම් අපි ළඟින් අපිට ආදරය කරන පිරිසකට අපිට සල්ලි වලින් ධන දාණයෙන් අනිත් එහෙම නැත්නම් වෙන ඕනම දෙයකින් අපිට දෙන්න බැරි ආරක්ෂාවක් ආශිර්වාදයක් අපිට කරගන්න පුළුවන් වෙන්නේ එකම එක දේ සම්මා පණිවිතං චිත්තං. හිත හදාගන්න කෙනාට. ඒක නිසා ඇත්තටම අපි මේ කාලේ මේ සිත හදාගන්න වැඩපිළිවෙල නිරත වෙන්න අත්‍යවශ්‍ය කාරණයක් වෙනවා වගේම ඒකට හොඳට අපිට අවස්ථාව උදා වෙලා තියෙනවා. මොකද වෙන කාලවලදී අපි කියනවා අපිට බෙඩ වැඩි නිදහසක් නැහැ. හැබැයි මේ පහුගිය කාලේ ගත්තාම බොහෝ අයට බොහෝ විවේකයක් තිබුණා. ඒ නිසා අපි මේ විවේක කාල සීමාව ගත කරේ කොහොමද? ඇඳට වෙලා බුදියගෙන හිටියද? කල්පනා කර කර හිටියද? දැන් රස්සාව නැහැ මොන දෙයක් වෙයිද? ඉස්සරහට කොහොම වෙයිද? අපි හිත ඉන්නේ මානසිකව වද වෙවි. ඒ නිසා මේ මානසික වදවීම බොහෝ අයට මනසේ තියෙන මනෝ රෝග හට ගන්නත් හේතු වෙලා තියෙනවා. දැන් මම දැක්කා ඔය දොස්තර මහතුරු ඒ අය සඳහන් කරනවා මේ ගැටලුව නිසා දැන් ලෝකේ මනෝ රෝග වැඩි වෙලා තියෙනවා. මානසික ප්‍රශ්න වැඩි වෙලා. එහෙම නැත්නම් අර බලාපොරොත්තු සුන් වීම නිසා ඒ බලාපොරොත්තු නැතිවීම හින්දා මිනිසුන්ගේ මානසික ආතතිය වැඩි වෙනවා. ඒ නිසාවෙන් බොහෝ කායික රෝග වගේම මානසික රෝග පැත්ත වර්ධනය වෙලා තියෙනවා. මිනිස්සු බොහෝ දෙනෙක් තමන්ගේ ජීවිතයට අප්‍රිය කරන මට්ටමට ඇති වෙලා. ඒ නිසා අද අපි මේ දේශනාවන් පවත්වන්නේ අන්න එවැනි බලාපොරොත්තු අපේ හිත තුළත් ජනිත වෙලා තියෙනවා. ඔබ දෙයට මේ ධර්මයේ ප්‍රගුණ කරන්න ඕනේ. හොඳට බණ අහන්න ඕනේ. හිත වඩන්න ඕනේ කෙනෙක්. මොකද අපිවත් දන්නේ නැහැ අපිට තියෙන මානසික රෝගීතාවය කොයිද. ඔය මේ විද්‍යාත්මකව බොහෝ කරුණවල දැන් මම මෑතකදී ගියා අපි මේ අංගොඩ තියෙන මානසික රෝහලට. ඒ රෝහලට ගිහිල්ලා අපි ඒ දොස්තර මහතුරුත් එක්ක කතා කරලා අපි දරුවෙක් අසනීප වෙලා හිටියා. ඒ අසනීප වෙච්ච වෙලාවේ ඒ පිළිබඳව පොඩ්ඩක් කතා බහ කළා. ඒකෙදී අපි තේරුම් ගත්තා මේ මානසික රෝග ඇතිවීම සඳහා අපේ සිතුවිලි වල වෙනස්කම් බලපානවා වගේම ඒ සිතුවිලි වල වෙනස්කම් නිසා මේ මොලේ එක කොටසක අපේ මේ
ශරීරයේ ඉන්ද්‍රිය පාලනය සහ ආවේග පාලනය කියලා කොටසක් තියෙනවා. අන්නේ ආවේග පාලනය කරන කොටසේ නිවැරදිව සාමකාමී විදියට ඒව වැඩ කරන්නේ ස්වභාවයක් එනවා. ඒකේ වචනයක් අපිට මතක් කළා මේ නියුරෝන සෛල කියලා මේ මොළයේ තියෙන සෛල කොටස. මේ නියුරෝන සෛල එකකට එකක් ගෑවිලා. එතකොට එකකට එකක් ගෑවිලා තාම සියුම් මේ මොළයේ තියෙන මේ සෛල දෙකක් හරහා තමයි සංනිවේදනය සිද්ධ වෙන්නේ. දැන් අපිට උදාහරණයක් හැටියට ඔන්න මදුරුවෙක් වහනවා ඇඟේ. මදුරුවෙක් ඇඟේ වහනකොට මේ අතේ වැහුවොත් එහෙම මේ අතේ හව මතු පිට ආවා කියලා දැනනකොට ඔන්න අපි ඒක දැනගත්තා. ඊළඟට ඔන්න මෙයා විඳිනකොට වේදනයි කියලා දැනගන්නවා. දැන් මේ ඔක්කොම දැනගන්නේ මොලෙන් නෙමෙයි. ඒ ඔක්කොම මේ හැමට මේක විද්දට පස්සේ මේ පණිවිඩේ දීලා ඔන්න දැන් මේ විඥානය කියන එක අන්න එතනදී වැඩ කරනවා. විඥානය කියන එක වැඩ කරාම එයාට මේ ධර්මයේ ගැන විපාක ගැන නැත්නම් ඒ මොකක්වත් ඒ පිළිබඳ අවබෝධයක් නැති වුණොත් එහෙම කවුද මේ අතට විඳින්නේ මොකක්ද එයා හොඳට දැන් දන්නවා මధుරෙක් තමයි කියලා. එයාගේ මේ පණිවිඩයක් යනවා. ඉතින් හිතනවා මරන්න. අපි කියන්නේ දේශසිතක් පහළ වුණා. එතකොට එහෙම පහළ වෙන්නේ එයාට සිහිය තිබුණ නැති නිසා. ඒකට වචනයක් කිව්වා අයෝනිසෝ මනසිකාරය. ඒ අයෝනිසෝ මනසිකාරයෙන් කරන සිතුවිල්ල දැන් ඔන්න ඒ පණිවිඩයේ අර මොලේ තියෙන මේ සිතුවිලි ජනනය කරන එහෙම නැත්නම් ඒවා මේ අපේ අතපය වලට වැඩ කරන ස්ථාන. ඒ ගිහිල්ලා ඔන්න දැන් පණිවිඩය දෙනවා මේ අතින් ගහන්නේ. එතකොට මේ බලය තාමච්චනික මේ වැඩ කරලා ඒ අත ඉස්සිලා මේ අතට මේ ළඟට ඇවිල්ලා ඒ අත තෙරපලා මරලා ලේ ආවට පස්සේ ඒ දිහා බලලා හරි මරුණා කියලා හිතනවා. මේ කටයුත්ත තාම තප්පරයකින් වෙන්නේ. තාම සුළු මොහොතකින් වෙන්නේ. ඔබ මේ කටයුත්ත ගැන පසු විවරමක් කළොත් එහෙම මේක කොහොමද උනේ එච්චර වේගකින් මේ මෙතන මේ කතා මැරෙන මට්ටමට ආවේ අපේ මේ මනසේ අපි මේ වේගය අපි හඳුනන්නේ නැතිකම නිසා සහ ඒ අකුසලයේ විපාකය කුමක්ද කියලා දන්නේ නැතිකම නිසා එක තප්පරයකින් අපි ප්‍රාණඝාත අකුසල කර්මයක් කරලා. ඒ හින්දා මේ මනස කියන එක අර බුදුරජාණන් වහන්සේ ඒකමයි දේශනා කරන්නේ හරි ඉක්මනට සාදුර යනවා. හරි ඉක්මනට අකුසල පැත්තට යොමු වෙනවා. ඊටාම අමාරුයි කුසල පැත්තට යොමු. එතකොට මේ හිතේ තියෙනවා දැන් කොටස් දෙකක් කුසලයක් අකුසලයක් තියෙනවා. අපි නැත්තම් අපි හොඳ ලෝකවල යන පැත්තක් තියෙනවා මනසේ නරක ලෝකවල යන පැත්තක් තියෙනවා. එතකොට හොඳ ලෝකයකට යනවා කියලා කියන්නේ මනෝලෝක දෙව්ලෝක වගේ හොඳ ස්ථානයකට මේ මනස රැගෙන යන්න පුළුවන්. ඒ හින්දා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සප්ත ලෝක කාම ලෝකේ කියලා. සප්ත ස්වර්ගය කියලා. ස්වර්ග කාම ලෝක හතක් තියෙනවා. දැන් අපි දිව්‍ය ලෝක 6 තමයි ඒ ගැන කතා කරන්නේ. නමුත් ඒකට හතක් එකතු වෙන එක තමයි මනුෂ්‍ය ලෝක. එකක් කාම ලෝකයේ ස්වර්ගයක් හැටියට සැලකනවා. ඒ ස්ථානයට රැගෙන යන්නේ මේ හිතේ වේගීම. ඒ හිතේ ස්වභාවය අපි හිත පුරුදු කරපු ආකාරය මත. ඊළඟට අපි නරක පැත්තට, පහළ පැත්තට, പ്രേත ලෝකෙට, නිරේට, අසුර ලෝකෙට මේ පැත්තට ඇදගෙන යන්නේ මේ හිතේම අර අකුසල චිත්ත වැඩි වැඩියෙන් ජනනය වෙච්ච නිසා. ඒක අපි දැන් කල්පනා කරලා බලන්න ඕනේ. මම එක මොහොතක එක තත්පරයක එහෙම නොවි ඉන්නවද? එතකොට අපිට ඔය එකම දෙයක් පිළිබඳව හෝ අනෙක් දේවල් වල බාහිර දෙයක් හෝ බාහිර ශබ්දයක්, රූපයක්, ගන්ධයක්, රසයක් නිසා වැඩි වැඩියෙන් අපි තරහ යනවා නම් අපි ඔය මිනිස්සු නිකම්ම කියනවා මගේ අකා උස්සනවා. එතකොට මේ යක්ෂයා කියන එක්කෙනා
එයා ඉන්නේ මේ හොඳ තැනක නෙමෙයි එයා පහළ තැනක ඉන්නේ. ඒකෙන් ගම්ම වෙන්නේ මේ පහළට ඇදලා යන දේවල් අවුස්සනවා, ඇවිස්සෙනවා. එහෙම අවුස්සන්න එපා කියලා. සාමාන්‍යයෙන් ඒක වෙන දෙයක්. පොඩි දෙයකට මේක පුරුදු කරගෙන නැත්නම් ඉන්නම හැරෙන් හරි හැරිලා හරි බලනවා, රවලා හරි බලනවා. වයින්නේ ගහන්නේ නමුත් රවලා හරි බලන ස්වභාවයක් තියෙනවා. ඒක වැඩිපුර යාගේ අතින් වෙනවා නම් එහෙම එතන ලෙඩක් තියෙනවා. එතන රෝගී භාවයක් තියෙනවා. හැබැයි අපි හොඳ පින්කමක් කරලා හොඳ දෙයක් කරලා හොඳ යහපත් දානයක් පින්කමක් සිදු කරගෙන හිත වඩලා භාවනා කරලා මේ කරාට පස්සේ මේ අපිව මේ දිව්‍ය ලෝකෙට යන්න ඒවට අවසන් එපා කියලා කවුරුත් කියන්නේ නැහැ. කවුරුත් දැන් පින්කමක් කරලා එන්න අපිත් එක්ක යන් අද පින්කමක් කරමු. හිත වඩු බණ ටිකක් අහමු. භාවනා කරමු මේක කරමු. දිව්‍ය ලෝක යන්න අවුස්සමු අපේ හිත කියලා එහෙම හිත අවුස්සන්න එන්න කියලා කියන්නේ. මොකද එතනදී ඇවිස්සීමක් නෙමෙයි වෙන්නේ. හිත සමතුලිතතාවයටපත් වෙනවා. මෙතනදී වෙන්නේ මේ අර දොස්තර මහත්තුරුත් එක්ක කතා බහ කරාම අපි දැනගත් එක මේ අර ඒ අතර තියෙන සම්බන්ධතාවය නැති වෙලා නියුරෝන් සෛල එකිනෙකට ගෑවෙන්න පටන් ගන්නවා. ඒ ගෑවෙන්න පටන් ගත්තට පස්සේ අපේ මේ අර ආවේග එතනින් යන්නේ නැහැ. එතකොට සමහරුන්ට බැලන්ස් එක නැති වෙලා ගියාට පස්සේ සතුට කියන එක ඉහළට නගිනවා. එහෙම නැත්නම් දුක කියන එක ඉහළට නගිනවා. එතකොට සාමාන්‍ය මිනිස්සෙක්ට සතුටත් දුකත් hina වෙන තැනදී hina වෙනවා දුක් වෙන තැනදී දුක් වෙනවා. ඒකටම දුක් වෙන්නේ නැහැ. ඒකිට බුදුහාමුදුරුවෝ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස කියලා හතරක් දානවා. ශෝකය තියෙනවා ඒක අපි හැමෝටම ශෝකයේ සංවේගය යමක් නැති වුනහම සාමාන්‍ය පු탁ජන ලෝකෙ මිනිස්සු දුකටපත් වෙනවා. ඊළඟට ඒක සංවේගය හැටියට යනකොට ඊට වැඩි බරපතලයි. අන්න එතකොට මම හිත හදාගන්න බෑ යාට. මේ හිත හදාගන්න බැරි හින්දා අර මේ සංතන වැඩි ඕන අඬනවා වැළපෙනවා. පරිදේවය කියලා කියනවා දැන් ශෝක පරිදේවය. එතකොට පරිදේවයට ගියාට පස්සේ එයා ඉකිග ගහ දෙකෙන් කඳුළු බේරගෙන කෑග ගහ නම් කිය අඬන්න පටන් ගන්නවා. අන්නේ මට්ටමට ගියාට පස්සේ මේ මොලේ අර ඒ බැලන්ස් එක නැති වෙලා ගිහිල්ලා අපි උපරිමයට ගිහිල්ලා දුක උපරිමයට ගිහිල්ලා ඊළඟට දුක්ඛ දෝමනස. එතකොට කායික දුක සහ මානසික වේදනාව මේ දෙකම වැඩි වෙනවා. එතකොට අපි කන්නේ නැහැ. ඊළඟට අපි කතා කරන්න ඉන්නේ නැහැ. කාමරේට වෙලා ඉන්නවද? අපේ මේ කිට්ටුවක් අසුගියදා ත්‍රිවිල් රත අනතුරකින් අරුණ මහත්මයෙක් නැති වෙලා මම බලන්න ගියාට පස්සේ පුංචි දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා. ඒ ලොකු දරුවට තාම මම හිතන්නේ 6 වසරේ විතර. ඉතින් ඒ ගෙදර අය මතක් කරනවා පුතා මිනිහ ළඟටවත් එන්නේ නැහැ. පොඩ්ඩක් ඇවිල්ලා මෙහෙම තාත්තා දිහා බලලා කාමරේට ගිහිල්ලා ඔළුව වහගෙන බෙඩේ ඔළුව වහගෙන ඉන්නවා. අඬන්නේ නැහැ. එතකොට අඬන්නේ නැහැ. ඉතින් හිතනවා මොකද්ද මේ උනේ කියලා. එතකොට ඒක වැඩි වුණොත් එහෙම අන්න එයාගේ අර මොලේ බැලන්ස් එක නැති වෙලා යනවා. එතකොට ඔන්න ඔය ස්වභාවයෙන් හින්දා තමයි මිනිස්සු ඕනවට වැඩි සතුටු වෙනවා. දැන් සමහරු මේ බොරුවටත් අනිත් අය සතුටු කරනවා නේ හිතක් තියනවානේ. අපි කියන්නේ ඒගොල්ලන්ට ජෝකර්ලා. ඉන්නවනේ එහෙම ජෝකර්ලා. මිනිස්සු hina ගන්නනේ. කියන්නේ අර කියන්නේ විකට නළුවෝ කෙනෙක් අය නෙමෙයි ඒගොල්ලන්ට තියෙන්නේ ස්ක්‍රිප්ට් එකක් නේ. ඒ ස්ක්‍රිප්ට් එකට කරන එකක් නෙමෙයි. නිකන් මේ එළියේ පහළියේ ඔය යෝගෙන කයිවාරු ගහලා බොරු කියලා වැඩිපුර බොරු තමයි කියන්නේ. එතකොට එයා හිතන්නේ අනිත් අයව සතුටු කරන්න ඕනේ බොරුවක් කියලා හරි. නාටලා එහෙම වුණාට පස්සේ Tamanට තියෙන ලැජ්ජා බයක් නැති වෙලා යනවා. ලැජ්ජ බය නැති කරගෙන තමයි අනිත් අයව සතුටු කරන්නේ. දැන් ලැජ්ජ බය නැති කරගෙන සතුටු කරන අවස්ථාවක් තමයි ඕනට වැඩිය මත්පැන් දීලා අපේ සිහිය විකල් වෙනවා. දැන් මොකද්ද මේ ඇත්තටම මත්පැන් බොනකොට වෙන්නේ?
ඒ වෙන්නේ තන්නේ ටික තමයි. දැන් එතකොටත් අපිට බැලන්ස් එක නැති වෙලා යනවා. කියන්නේ කියන්න ඕනේ වචනේ කියවෙන්නේ නැහැ. වැඩිපුර නිකන් hina යන ගතියක් එනවා. hina වෙන්න පටන් ගන්නවා. දැන් මෙහෙම කියන්න ඕනේ අඩිය තියෙන වෙනුවට ඊට පොඩ්ඩක් එහාට තියෙනවා. දැන් මේ මොකද දැන් එයා දන්නවා ඇවිදින්න ඕනේ යන්න ඕනේ දැන් ගෙදර යන්න ඕනේ වාහනේ අරගෙන කියලා. දැන් මේ හිත වැඩ කරනවා. නමුත් මේ පණිවිඩය දෙන්නේ නැහැ මොලේට. මේ පණිවිඩය දෙන්නේ නැති හින්දා ඒක කියන්න ඕනේ මේක. යනවා කියලා කියන්න ඕන. නමුත් ඒක නෙමෙයි කියවෙන්නේ. මේ වෙනුවට වෙන එකක් කියනවා. අන්න මේ මොලේ එක වර්ධනය. ඒව ඇවිල්ලා සල්ලි දීලා පිස්සු වැටෙනවා. අපිට සල්ලි දීලා තමයි මේ පිස්සු වැටීම සහ මේක අපි ඇති කරගන්නේ. ඊළඟට මේ කර්ම විපාක අරගත්තොත් එහෙම ගොඩක් වෙලාවට මේත් එක්ක අපි මේ නිකන් පැත්තකට වෙලා සාකච්ඡා කළොත් හිතුවොත් එහෙම ඔය විදියට යම් කෙනෙක් එයාගේ ජීවිත කාලය අවුරුදු 50යි නම් අවුරුදු 50න් 25ක්ම බොනවා නම් ඉතුරු 25 යා පොඩි කාලේ ඔය සාමාන්‍ය විදියට එහෙම හිටියා නම් අර 25 අවුරුදු 25ක් දීලා hina වෙලා නටලා කෑ ගහලා රණ්ඩු වෙලා එයාගේ සාමාන්‍ය තිබිච්ච මනස එයා වෙනස් කරගෙන විකෘති කරගෙන කටයුතු කරා නම් අන්න ඒක තමයි කර්ම ශක්තියක් ඇටියට ඊළඟ ආත්මට අරගෙන. ඊළඟ ආත්මයට එයා අරගෙන යනකොට මේ බැලන්ස් එක නැතුව තමයි එයා යන්නේ. ඊළඟ මැරෙනවාද මිනිස්සු? එහෙම අරගෙන ගියාට පස්සේ මෙහෙමයි තමයි ඔය මන්ද බුද්ධික වෙලා පොඩි කාලේ ඉඳන් පිස්සු වැටිලා නැත්තම් හදිස්සියේ එකපාරට මනෝ විකාර වෙලා ඉස්සක් කොටුවලේ විපාකයක් ඉස්සරහටම සහ අනිත් එක හැටියට අපිට හිතන්න පුළුවන් එවැනි අයට සිනහවි. දැන් මේකේ තියෙන හරියට ස්වභාවය දන්නවා නම් දැන් ඔය ස්පිතාලේ ගියාට පස්සේ මම දැක්කා දැන් දොස්තර මහතුරුත් එක්ක ඔය අසනීප වෙච්ච අය යම් දේවල් කතා බහ කරනකොට ඒගොල්ලෝ hina වෙනකොට දොස්තරලා කවදාවත් hina වෙන්නේ නැහැ. ඒ නිසා අපිත් අන්න එහෙම දැක්කම පාරේ යනකොට සමහරු නට යනවා දැන් කියෝ යනවා. අපි යවන තරම් දැකලා තියෙනවා මේ තාමත් අපි එහෙම දකිනවා. තමයි අපේ විඥාති කෙනෙකුත් ඒ වගේ සඳහන් කළා. හැමදාම මේ පුද්ගලයා බොනවා ඉතින් බීලා දැන් බොන්නේ නැහැ. බොන්න සල්ලිත් නැහැ මොකක්වත් නැහැ. දිව්වේ නැතත් අර මෙච්චර කල් බීලා පුරුද්දට හවසට නිකම්ම යාමත් වෙලා වගේ. ඒ හිත එළිය යනවා. ගිහිල්ලා සමහරලාට ඇඳුනොත් නැතුව නටනවා. අර ත්‍රිවිල් පාකකේ උන් hina වෙනවා. මේ මිනිස්සුන්ට හරි ජොලි. මෙයා ආවොත් එහෙම ඉතින් විහිළුවක් කරලා මේ හොඳ තනතුරක් හොඳට හිටපු කෙනෙක්ට තමයි මේ පිස්සුවයි බලන්න. ඒව අපි සල්ලි දීලා මනෝ රෝග පිස්සු වෙච්ච හැටි. ඒ නිසා මේ ධර්මය කියලා කියන්නේ අන්න ඒවා හොඳට තේරුම් ගන්න එකක්. දැන් මේක අපි එක පැත්තකින් අනිත් පැත්තෙන් කතා බහ කරොත් එහෙම දැන් අපි යම් කෙනෙක් හදිස්සියවත් ලෙඩ වුණොත් මරණයටපත් වුණොත් එහෙම අපිට එකපාරට අපේ කෙනෙක් නැති වුණා කියලා කිව්වොත් එහෙම ශෝකයේ නෙමෙයි පරිදේ හරා ගන්න බැරුව යනවා. අපුවට ඒක දැනෙන්න හිතා ගන්න බැරුව යනවා. කතා කර ගන්න බැරුව යනවා. අඬනවා. එළපෙනවා. කෑ ගහනවා. මොකද උනේ ඇයි දාලා කියපො. අන්න මේ බැලන්ස් එක ඇති කර ගන්න තමයි ඒක හරියට හදලා දෙන්න තමයි ආදාහන උත්සවයක් වෙලාවේදී ස්වාමීන් වහන්සේලා වඩම්මලා අනිත්‍ය ප්‍රතිසංයුක්ත ගාථා කියලා අනිත්‍ය පිළිබඳව දේශනයක් පවත්වනවා. අන්නේ දේශනේ ඇහුවාම ඒක අහනකොට හරියට ඔන්න දැන් තේරුම් යනවා. ඔන්න දැන් යාගේ සිතුවිලි ටික ටික යා පාලනය කරගත්තාම ඒ පාලනය වෙන දේවල් මේ මොලේ එතෙන්ට ගියාට පස්සේ අර මෙච්චර මේ අඬලා කෑ ගහලා වැළපිලා හිටපු එක දැන් ඔන්න ආයි සමතුලිතතාවයටපත්. ඒ හින්ද ඔන්න ඒක තව ටිකක් ක්‍රමානුකූලව තව ටිකක් පාලනය කරගන්න. ඒක 7 දවසක් බණ කියන්නේ. දැන් ඔන්න එදාට පැයක දේශනාවක් අහනවා. ඒකටත් කියන්නේ වගේ තමයි. ඉතහද. තව ටිකක් හරි පිටි. දැන් දානෙත් දෙනවා.
දීලා ඔන්න අපි එයාව සුවපත් කළා. එයාගෙන ආපු ආයුෂමයි කියන ඔන්න අපි කිව්වට පස්සේ ඕන් එයා සුවපත් භාවයටපත් වෙනවා. වෙයි කියලා අර මේ පින්කම් තුලින් අභව ප්‍රාර්ථනාතිය සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරන අතරතුරේදී තමන්ගේ හිතත් සුවපත්. ඒ හිත මේ සම්මා පණිවිතං චිත්තං හරියට හිත හදාගන්න එක හරිම වටිනවා. හරියට හිත හදා ගන්න නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලෝකයේ යථාර්ථය මේ ලෝකයේ හැම දෙයක්ම පිළිබඳව තියෙන සත්‍ය හරියට නුවණින් දකින්න. අන්නේ නුවණින් අවබෝධයෙන් ලෝකෙ දිහා බලන දැනුමට ඥාණයට අපි කියනවා විදර්ශනා ප්‍රඥාව. දර්ශනාව කියලා කියේ විශේෂයෙන් දකින නුවණ. මේ විශේෂයෙන් ඔබ මේ පිළිබඳව දැක්කොත් එහෙම ලෝකෙ පිළිබඳව ඔබ ගවේෂණය කළොත් ලෝකෙ දිහා බැලුවොත් එහෙම ඔබට තේරෙනවා මට අඬන්න වැළපෙන්න තණ්හා වෙන්න මේ එහෙම නැත්තම් වෛර කරන්න එහෙම එකක් ලෝකෙ නැහැ. මොකද අපි මනසින් තමයි ඒ කොටස් වෙන් කරගෙන හඳුනගෙන ඉන්නේ මේ අපේ අය මගේ අය ඒගොල්ලෝ අපේ නෙමෙයි ඒගොල්ලෝ අපේ හතුරු මේ අය හතුරන්ගේ හතුරු මේගොල්ලෝ නම් මිතුරු මේගොල්ලෝ මිතුරන්ගේ මිතුරු කියලා ඔන්න වෙන් කරනවා. පස්සට ගියාමත් එහෙමයි. අපි ළඟින් ඉඳගන්නේ මිතුරොත් එක්ක. මිතුරන්ගේ මිතුරොත් එක්ක. හතුරු ළඟින් ඉඳගන්නවත් නැහැ. හතුරු ළඟින් ගෑවෙන්නවත් නැහැ. ඒගොල්ලෝ මල් වට්ටියක් ගෙනාවොත් ඒ මල් වට්ටියට අත ගහන්නේ. එතකොට ඒකට හේතුව දැන් මේ අපි මනසින් අපි හදාගෙන ඉන්නවා අපි පණිවිඩයක් ඔළුවට දීලා තියෙනවා මේගොල්ලෝ එපා. එතකොට ඒගොල්ලන්ගේ රූපය, ඒගොල්ලන්ගේ ශබ්දය, ඒගොල්ලන්ගේ ගන්ධය ස්පර්ශ වෙනකොටම අපි ඒක ප්‍රතික්ෂේප කරනවා. එතකොට බැලුවොත් එහෙම ඇත්තටම එහෙම දෙයක් තියෙනවද? එහෙම තරහ වෙන්න, එහෙම මොකක් හරි තියෙනවද කියලා ඒක විශේෂයෙන් දැක්කොත් එහෙම ඇත්තටම මේ ලෝකේ එහෙම තරහ වෙන මිනිස්සු නැහැ. ඇත්තටම මේ ලෝකේ යාළු වෙන්න මිනිස්සු නැහැ. අන්න ඒක හරියටම දැකපු දවසට තමයි තරහ සිතුත් නැතුව එහෙම නැත්නම් තණ්හා සිතුත් නැතුව ද්වේෂ සිතුත් නැතුව මධ්‍යස්තව ඉන්න පුළුවන්. නිසා මේ බුදුදහමේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව මධ්‍යම ප්‍රතිපදාවක්. නැතුම් පිළ හරියටම මැද ඉන්න කියලා කියන්නේ. ඔය මැද ඉන්නේ මජ්ජී කියන සූත්‍රයක් තියෙනවා. මජ්ජි සූත්‍රයේ මේ මනසේ මැද මේ මධ්‍යස්තව ඉන්න ඕනේ මේ කායිකව වැඩ අපි කරන සමාජයේ මේ හැම එකක්ම වගේම ඊට වැඩිය මැද ඉන්න ඕනේ මේ මනසේ. අපත් තියෙනවා දුකක් තියෙනවා. සෝමනස්සයක් තියෙනවා දෝමනස්සයක් තියෙනවා. හැබැයි අපි මේක තේරුම් ගත්තට පස්සේ අපි ඉන්නේ සැපේ දුකේ නෙමේ ඒකේ තියෙන මද උපේක්ෂාවේ මධ්‍යස්තවේ. අපි සැපේදී ඒගොල්ලොත් එක්ක hina වෙනවා සතුට වෙනවා. අපි දුකේ ඒක අඳුරගත්තාම ඒ දුකට ඒගොල්ලොත් එක්ක අපිත් බැහැලා කෑ ගහලා මේ වෙන්නේ හිමියන්නේ නැහැ. තමන්ගේ ගෞරවය නැති කරගන්නේ නැහැ. අන්න ඒකත් තියාගෙන ඉන්නේ. ඒ නිසා ඔය පාටි වලට ගියාම පොන්න එහෙම ගියාම අපහරු අන්න එතනදී අර ජෝ කරලා වෙලා මේ බැලන්ස් එක නැති වෙනවා. ඊට පස්සේ ඔන්න යාගේ ඒ කරපු හැටි පස්සේ කියනකොට ඔන්න අපිට ලැජ්ජයි. ඒ නිසා ඒ තමන්ගේ මට්ටම තරම තරාතිරම ස්වභාවය හොඳට තේරුම් ගන්න. එහෙම අනිත්‍ය අතර ඔබ නිකන් ඒ වගේ චරිතයක් කියලා ප්‍රසිද්ධ වෙගෙන යනවා නම් අද මතක තියාගන්න මට ලෙඩක් මානසික ලෙඩක් දැන් මම අනිත්‍ය සතුටු කරන්නමයි දෙයියා එහෙම කතා කරා. අනිත්‍යයට ඒක තේරෙන්නේ නැහැ. Tamanට තේ කොහොමද තේරෙන්නේ? ඊළඟට මේ සමහර ඉන්නවනේ හැම තිස්සෙම නෙගටිව්. උදේට කවුරුත් කතා කරේ නැත්නම් ෆෝන් එකට කතා කරේ නෑ අද කතා කරේ නෑ මෙයා කතා කරේ නෑ ඉවරයි දවසම ඉතින් අඬනවා. ඊළඟට කවුරුද එක්කෙනෙක් කතා කරොත් එහෙනම් එයාට කියන්නෙම කවුරුත් නෑ මං තනියෙන් මං ගැන බලන්න කෙනෙක් නෑ. කොහොම කී දුකෙන් එයාගේ අද
ඒ පල්ලෙහාට වැටලා ඉන්නේ. ගොඩක් අපි දන්නවා යුරෝපයේ අපි පිටුතුන් ලොකෝ ගෙවල් වල හැමෝම නැහැ. සමහර අය පුංචි ගෙවල් වල පුංචි කාමරවල ඒ හිර වෙච්ච ජීවිතවල ඒ ඉන්නකොට සමහරවිට මේ වගේ තනිකමක් එනවා. කවුරුත් නැහැ කියලා හැඟීම් එනවා. කතා කරන්නවත් කෙනෙක් නැහැ, දුක බෙදා ගන්නවත් කෙනෙක් නැහැ කියලා. ඒක වැඩි වුණොත් එහෙම ඒක අසනීපයකට යනවා. ඒ හින්දා කවදාවත් එහෙම හිතන්න ඕනේ. මොකද අපි ආවෙත් තනියෙන් යන්නේ නැහැ. මේ ඉන්න ටිකේනේ අපි මේ අල්ලා ගන්න හදන්නේ අපි. ඉතින් අන්නේ කාරණය අපි හොඳට මනසින් හිතාගෙන ඒ අපි අසනීප වෙන්නේ නැතුව අපේ හිතේ ස්වභාවය හොඳට තේරුම් අරගෙන වැඩ කටයුතු කරා. දැන් මේ විදිහට මේ අර සෙය්‍යසෝනන් තතෝ කරේ මේ සම්මා හරියට මේ හිත හදන මාර්ගයක් තියෙනවා. මේ මාර්ගයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ හිතේ මේ වෙනස් වීමට හේතු වෙන එක මේ චක්‍රයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අපේ හිතේ තියෙන ඕනේ දැන් මේ හැම එකේම දුකයි දුකයි හැම එකකින් නැතුව ඒක විදෙන මාර්ගයක්. ඒ මාර්ගය බුදුරජාණන් වහන්සේ අපිට පටිච්ච සමුප්පාද ධර්මයේ තුලින් පැහැදිලි කරා. ඒකේ ආරම්භ වෙනවා අවිජ්ජා පත්‍ය සංඛාරා. ඒකේ අනිත් පැත්තට කරගෙනකොට ඒකම කියනවා අවිජ්ජායත් දේව අශේෂ විරාග නිරෝධෝ සංඛාර නිරෝධෝ. ඒ කියන්නේ අවිද්‍යාව හොඳට තේරුම් ගන්න ඕනේ. ඒ හින්දා තමයි සංස්කාර හටගන්නේ. ඒ සංඛාර නැති කරගන්නේ අවිද්‍යාව නිරෝධය කළොත්. දැන් සංඛාර කියන ඒවා මේ වචන ටික අමතක කළොත් එහෙම අපි කරන හොඳ නරක කුසල අකුසල මේ කර්ම කායික වාචික මානසික කර්ම. ඒකේ පුඤ්ඤාභි අපුඤ්ඤාභි ආනිජ්ජාභි කියන මේ සංඛාර කොටස් තුනකට බෙදුවා. ඒවට අපි වැඩිපුර අනවබෝධයෙන් කැමැත්තෙන් තණ්හාවෙන් ද්වේෂයෙන් ඒ කටයුත්ත කරනවා නම් ඒ කරන පින්කම උනත් අසාර්ථකයි. එතකොට පින්කම එහෙම අසාර්ථකයි නම් අකුසලයේ කොහොමත් අපි පහළ මට්ටමේමයි. දැන් මම ඉස්සෙල්ලා කිව්වනේ අර මధుර වගේ කතාව. එතකොට ඒ කර්මය ඇවිල්ලා අපුඤ්ඤාපි සංඛාරය. ප්‍රාණඝාතය, අදත්තාදානි, කාමීත්‍යාචාරය, මුසා, බේසුඤ්ඤ, පරසා, සම්පප්පලාප, අවිද්‍යාව, ව්‍යාපාද, මිත්‍යා දෘෂ්ටි කියන මේ දස අකුසල කර්මපතයන්ට අයිති වෙන එකක්. දැන් අන්නේ එතෙන්ට අපේ මෙච්චර ඉක්මනට මගේ මේ මනස මරනවා කියන සංකල්පෙත් ඇවිල්ලා අතත් ඉස්සෙල්ලා ගහලා පොඩි වෙලා මේ තප්පරේ මේක වෙනවා නම් අන්න එතනදී මං හරියට දැකලා නැහැ. මං හරියට අහලා නැහැ. ඒ හරියට අහලා තේරුම් අරගෙන කර්මයේ කර්ම විපාකයක් තේරුම් ගත්තොත් එහෙම කනවා දන්නවා, වැහුවා කියලා දන්නවා, විදිනවා කියලා දන්නවා. අන්නේ දැනගන්න සිහියෙන් ඉතින් එනවා එකක් නුවණ කියලා. එතකොට සිහිය තියනවා නුවණින් මේක ඒ දැකලා කරාට පස්සේ මරණවා කියන සංකල්පය එන්නේ. ඒ නැති හිතයා අතින් ඉලවලා කටින් තිබලා ඉතින් අයින් කරනවා. එතකොට එයාගේ අර ඒ වේගෙමයි ඒ වේගෙටම පිඹිනවා. ඒ වේගෙටම අතින් ගහන එකයි පිඹින එකයි අතර ගත්තොත් එහෙම දෙන්නටම එකම කාලයක් මේකට යනවා නම් ඒ දෙන්නගෙම වෙනස තියෙන්නේ මනස හදාගත්ත එක. එయ్యසෝන. හිත හදාගත්ත එකේ වේගයම. ඒක තමයි විද්‍යාව පහළ වෙනවා. විද්‍යාව කියන්නේ අවබෝධය. මොකද මෙතෙන්ට ගියොත් එහෙම මේ මරන්න මේකට ගියොත් එහෙම ඒ විපාකේ හැටියට ජාති ජරා ව්‍යාධි ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස සම්භවන. ආයි දෙඩ වෙන්න වෙනවා ආයි මැරෙන්න වෙනවා ආයි අඬන්න වෙනවා ආයි වැළපෙන්න වෙනවා ආයි උයි ගහලා අඬන්න වෙනවා පොළේ පස් ගන්න වෙනවා මේ ටික එනවා කියන ඔන්න එයා ඒක කලින් දැනගත්ත හින්දා අන්නෙදිට මෙතනින්වත් යන්නේ බලන්න පුඤ්ඤාභි සංඛාර දැන් මේකටදී අපි ධාර්මික පින්කමකට ගියා
ඒගොල්ලෝ දානමය පින්කමකට ගියාට පස්සේ ඉතින් අපිට ස්වාමීන් වහන්සේලා ඉපනමක් වඩම්මන් කියලා අපි ඔතන වැඩ. ඒ වඩම්මලා ඒ නිවසේ පින්කම ඉක්ම කරලා එනකොට ඒ අපිට ආපු අනිත් ස්වාමීන් වහන්සේ අනුශාසනාවක් කරනවා පිටු කටයුතු කරනවා. ඉතින් ඒ කරපු මහත්යත් එක්ක අපි එනකොට මේ මහත්යලා අඳුරනවා නේද ඒ ස්වාමීන් වහන්සේ. ඒකට මහත්යලා අඳුරනවා ඕන අඳුරන්නේ. ඉස්සර අපේ පන්සලේ හිටියේ ඉතින් ඒ මොකක්ද ප්‍රශ්නයක් කියලා. එතනින් ආයි වුණා කියලා කියනකොට මම තේරුම් ගත්ත එහෙමනම් ඒ කතා තුළින් ඒ හාමුදුරුවෝ ඒ පින්කමට ආවට එයාගේ කැමැත්තක් නැහැ. ඉදිරියට එනකන් දන්නේ නැහැ කවුද ඉන්නේ කියලා. එතකොට මම කල්පනා කරා එහෙමනම් ඒගොල්ලෝ ඒ සිද්ධ කරගත්ත පින්කම අසාර්ථකයි. මොකද ඒගොල්ලන්ගේ හිත තුළ අපි සහ අනිත් හාමුදුරුවෝ කවුරු ආවත් එයා මහා සංඝරත්නයේ කියන සංකල්පනාව හිතේ නැතුව තමයි කටයුතු සිද්ධ ඒ නිසා අතනදී ඔන්න හිත වෙනස් වෙනවා. මොකද අපි අකමැති හාමුදුරු කෙනෙක් ඇවිල්ලා. අකමැති හාමුදුරු කෙනෙක්ට තමන් ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් දාන දෙනකොට සුපසන්න චිත්තෝ කියන එක නැති වෙලා. අපි පැහැදුණු සිත කියන එක නැති වෙලා. ඒකට පැහැදුණු සිත නැත්නම් එහෙම අප්පසන්න චිත්තෝ. එතකොට එයාගේ හිතේ තියෙන්නේ යෝ සීලවා තමන් සිල්වත් දුස්සීලෝ දුස්සීලස්ස දානං එයා ධාර්මිකව හම්බ කරලා ඔක්කොමත් කරලා තින්නේ හැබැයි අප්පසන්න චිත්තෝ අපහැදුණු හිතින් ඒ පින්කම් වලින් මහා ප්‍රතිඵල නැහැ මේ තමන්ගේ සිල්වත්කම් තියෙන හොඳයි දැන් ඔය වගේ අපි මේ බාහිර දේවල් හින්දා අපේ හිත විනාශ කරගන්න කඩා ගන්න අවස්ථාවල් කොපමණ තියෙනවා දැන් සමහර වෙලාවට අපි දකිනවා සමහරු හොඳ පින්කමක් කරලා ඒ පින්කමට බොහෝ වියපැහැදම් කරලා ඒගොල්ලන්ගේ නම ගහන එකයි. සාම්පූර්ණේ දැම්මට පස්සේ දැන් මේක කියවනවා. බලාගෙන යනකොට මම ඉතින්ලා තියෙනවා කතා කරලා තියෙනවා. ඒක මටම ඇවිල්ලා සමහර ලාවට කියනවා. මේක කියවනකොට ඉතින් අපිට එහෙම පින්සිත් පහළ වෙන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ ඉස්තර හිටපු හැටි මෙන්න මෙහෙමයි. දැන් මේගොල්ලන්ට ඒක කියවනකොට මතක් වෙන්නේ ඒ චරිතවල අතීතේ. අතීතේ හිටපු හැටි. මේ විදියයි මෙහිමයි මෙහෙම හිටපු අය දැන් මේ නම් ගහන පිටක්. එයාට තේරෙන්නේ මේ මොහොතේ මේගොල්ලෝ මේ දුක් වෙන්නේ අඬන්නේ නැත්තම් මේගොල්ලෝ මේ කනගාටුවටපත් වෙලා තියෙන්නේ මුද කුසල් සිතක් පහල කරගන්න පුළුවන් වෙලාව. ඒ තමයි අනේ කොච්චර එකක්ද මේ මිනිස්සු දැන් මෙහෙම පින්කමක් කළා. නමුත් ඒගොල්ලෝ දැන් මේ පහල කරගන්නේ අතීත කර්මත් එක්ක කරලා. එතකොට එයාට අන්නේ හිත බුදුරජාණන් වහන්සේ දේශනා කරන විද්‍යාව පහළ වෙච්ච කෙනා අතීතේ ඉන්නේ නැහැ අනාගතේ ඉන්නේ නැහැ. එයා දැන් වර්තමානයේ. ඒක තමයි මේ දැන් නිතරම ඉන්නේ කියලා කියන්නේ. අපි ඔය අනුගේ ගුණ කන්දල් හොයන්න යන්නම හොඳ නැහැ. අතීතේ එයාගේ හැටි මෙහෙමයි, එයාගේ හැටි මෙහෙමයි. ඒක වැඩක් නැහැ ඒක. මොකද ඒක එක පැත්තකින් වැඩක් නැත්තේ හොඳට විදර්ශනාත්මක බැලුවාම තේරෙනවා අතීතයේ යමක් කරා නම් ඒක තමයි යා කරගත් එකක්. ඒක ඉවරයි නේද? ඒ ගැන කතා කරන්න විශේෂ නැහැ. ඒ ගැන මහන්සි වෙන හැටි කිසිම තේරුමක්. මම දැක්කා අද අපේ මේ විහාරස්ථානයේට විවාහ කඩක් හදලා. ඒකට මුල් ගලක් කියලා වැඩ පටන් ගත්තා කියලා ඉතුරුකුත් එක දාලා තිබ්බා. මේකට එක්කෙනෙක් කමෙන්ට් එකක් දාලා තියෙනවා. අනේ ඉතින් මේක හදන්න යන වියපැහැදම් වලින් මේ මුදලින් නැත්නම් මොකද විවාහකට හදන්න තියෙන මුදලින් මේ දුප්පත් මිනිසුන්ට කන්න ටිකක් දුන්නා නම් හොඳයි නේ. බලන්න දැන් අතන එයාගේ මේ කරන පින්කමත් එයා ඒක දැකලා එයා කරගන්න අකුසලයි. මොකද එයා ඉන්නේ රාමුව එතන. එයාට තේරෙන්නේ කෑම බීම ඒ ටික දීලා ඒ පින්කමක් මේකෙන් කරගන්න තිබ්බනේ.
හැබැයි එයා කවදාවත් ඒ ස්ථානට අඩිය තියලා නැහැ. ඒ ස්ථානෙන් කරන සේවය ඒ ස්වාමීන් වහන්සේලා එතන කීනමක් ඉන්නවද? මහන්සියලා මොනතරම් එතන ප්‍රසිද්ධ හාමුදුරුවෝ රට වටේ බණ ධර්ම දේශනා කරනවද? කොච්චර දන් දෙනවද? ධර්ම දාන. නමුත් අර දාපු පින්තූරෙට තමයි ඒගොල්ලෝ මේ වෙන්නේ. ඒකේ වියදමට. එච්චර වියදමක් ඒක. ඒ හින්දා මේ අර පුඤ්ඤාපි සංඛාර පින්කම් කරලා සංඛාර ඇති කරගන්නකොට මිනිස්සු අවිද්‍යාව ඉඳලා තමයි සකස් කෙරෙන්නේ. අත ගහන්නේ සම්බන්ධ වෙන්නේ සාදු කියන්නේ බොහෝ වෙලාවට අනවබෝධයෙන්. ඒ හින්දා මේ අපි gedara බුදුපහන දල්වනකොට gedara ඒ කටයුතු කරනකොට දෙට හිත පහදවාගෙන සත්‍තා ගෞරවයෙන් ආදරෙන් අපිට මේක තමයි වටිනම අවස්ථාව කියලා හිතාගෙන gedaraදී බුද්ධ වන්දනාව සිදු කරනවා. මේකදී අපි කියුවා gedara දැන් බුදුපහන කොයි පැත්තටද දිශාවටද කියන්නේ. අපේ පාරම්පරික සහ අපේ කතා ප්‍රවෘත්ති වල තියෙනවා මේ නැගෙනහිරයි උතුරයි හොඳයි කියලා. දැන් ඉතින් අපිට නැගෙනහිරක් නැහැ උතුරක් නැහැ ඊශානටත් මේ පැත්තටත් කියන්න නැතුව මේ පැත්තට මොකක්වත් මේ තියාගන්න විදියක් නැත්නම් පහන් පතුරු නොකර ඉන්නවද? තරකයක් ප්‍රශ්නයක් අපිට. අපි එහෙම පත්තු නොකර ඉන්න බෑ. එතකොට අපි බලන්න ඕනේ අගෞරවයක් නොවන තැනක් මේ ගෙදර. කියන්නේ අගෞරවයක් නොවන තැනක් කියලා කියන්නේ දැන් සමහර වෙලාවට කාමරේ නම් කාමරේ පහන පත්තු කරනවා කකුල් දිහා පැත්තට පිළිවෙතිප්පොත් එහෙම කකුල දිහාට තමයි ඔන්න තියෙන්නේ. ගැටලුව. ඊළඟට ටීවී එක උඩ. ටීවී එක උඩින් දැම්මම හැමතිස්සෙම ටීවී එක දාලා තියෙන බණ දාලා තියෙනවා නම් කමක් නැහැ. වෙන වෙන ඒවත් එක්ක බුදුහාමුදුරුවෝ කියනවා ඒකත් බලනවා. එහෙම වෙනකොට ඔන්න එතන අගෞරවයක්. ඒ හින්දා අන්න එහෙම වටපිටාව බලලා තමයි. Tamanta ගෙදරින් පිටට යනකොට ඇහැ ගැටෙන්නේ. ගෙට එනකොට ඇහැ ගැටිලා ගෙට එන්නේ. අන්න ඒ වගේ තැනක් තමයි දිශාව හැටියට ගන්න ඕනේ. ඒක තමයි මේ අපි අවබෝධය. නැත්තම් එහෙම අපි අර දිශාව බල බල ඉඳලා සමහරු කියනවා එහෙම දිශාවකට ගන්න බැලුවාම මේ දිශාවට නැතිකිට පහන හැදුවේ. එතකොට ඔන්න යාට ඒ කර්මය එයා තේරුම් ගත්තා. ඊළඟට ආනිජ්ජාපි සංඛාරය කියන එක ඇවිල්ලා මේ සිත් වඩනවා. මේ හිත වඩනකොට එයාට ඔන්න කියනවා මේ හොඳට භාවනා කරන්න. මේ තලයටවත් මේ විදියටවත් හිත සංසුන් වුණොත් එහෙම අනිවාර්යෙන් ඔයා හතර අපායෙන් නම් ගෙනෙන්න ඔයා මේ දැනම යන්නේ. එයා මේ විලෝකමයි යන්නේ. ඔය ඉන්න කට්ටියට අසනීප ඉන්න කට්ටියට කිව්වට පස්සේ දැන් එයා ඒ කටයුත්ත කරන්නේ මරණයෙන් බේරෙන්න ඕනේ නරක තැනක නම් උපදින්නේ හොඳ තැනකමයි යන්නේ. අන්න හොඳ තැනක යනවා කියන බව ගමනේ යනවා කියන සංකල්පනාව නිසා පිරිකරට අත ගහනවා නම් මේක කරනවා නම් දාන දෙනවා නම් වන්දනා කරනවා නම් කරනවා නම් දිව්‍ය ලෝකයන් බ්‍රහ්ම ලෝකයන් හිතාගෙන මේක කරනවා නම් මට අපසුරු වේවා කියලා කරනවා නම් මගේ මේක හිතා කරනවා නම් ඒ ඔක්කොම අවිද්‍යාව කරගෙන ඉලා මොකද භවයේ යන්න තමයි යන්නේ පාර. ඊළඟට මේකේ තියෙන ස්වභාවයක් තමයි ඔන්න පින්කම් කරනවා මට ඒ කියනම මතක් වුණේ බෝධි පූජාවක් තියෙනවා ග්‍රහ පූජාවක් තියෙනවා ඒ කරනකොට අපිට මේ දවස්වල අපලයි අපේ අයට මේ දවස්වල කරදරයි ඊළඟට අපේ අහවල් මේ විදියට කියලා අපි ඒ වෙනුවෙන් හිතාගෙන කරනවා නම් මේ ස්කන්ධ පංචකය ආරක්ෂා කිරීම වෙනුවෙන් තමයි අපි මේ කටයුත්ත කරලා අපේ හිතේ තියෙන ඕන එක නෙමෙයි ස්කන්ධවල වෙනස් වීම කියන එක ඇති වෙනවා. අද වෙනස් වීම කියලා කියන්නේ මානව ලෝකෙට ආවොත් එහෙම ඇහැ කන නාසය දිව ශරීරයේ තියෙන තාක්කම කොයි වෙලාවෙ මේවට ලෙඩ වෙයිද දන්නේ නැහැ. ඒක ස්ථිරයි. ලෙඩ නොවි අපේ කුසල කර්මයේ විපාකයක් මත ලෙඩ නොවි හිටියට අනිත් වෙලාවට ලෙඩ වීමේ සම්භාවිතයක් අපි මේ වටපිටාවෙන් අපි උරුම කරගෙන ඉන්නේ. අපි ඒක හොඳට තේරුම් ගන්න. පංචස්කන්ධය කියන එක ලෙඩ වෙන එකක්. වෙනස් වෙන එකක්.
නැති වෙන එකක්. එතකොට ඒකට නෙමෙයි අපි මේ පින්කම කරන්න ඕනේ මේ අපි යමක් කරලා පින්කමක් කරලා සත්‍ය ක්‍රියාවක්. මේ කුසල ධර්මයේ බලයෙන් ඔහුට මේ ජීවිතයේ මේ හැම එකක් පිළිබඳව හොඳට අවබෝධ කරගන්න ශක්තිය ධෛර්යය සැලසෙන්න මානසික සුවය ප්‍රඥාව වැඩි වෙන්න කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ. අන්න එතකොට ඔබ කරන පින්කම නිදහස් වෙච්ච පින්කම. මොකද ඔළුවේ එහෙම බලාපොරොත්තු මහා එහෙම දෙයක් නැහැ. අපේ බලාපොරොත්තුව නිවි නැනසී සුවය සතුට. එතකොට ඒ අපි දැන් හදිස්සියවත් අපි වෙන මොකක් හරි ප්‍රාර්ථනා කරලා සල්ලි වේදම් කරලා ගොඩාක් ලොකුවට කරලා මේක වෙනුවෙන් අරක වෙනුවෙන් කරනවා කියලා හිතාගෙන ඔක්කොම අත්හැරලා ඒක උනේ නැත්නම් එහෙම ඔන්න අපි අර කරපු පින්කම ඉවරයි. ඉතින් වේදම් කළා ඒකම කරලත් වැඩක් උනේ නැහැ අනුරාධපුරේ ගියා. මේ ගියා අර ඒ කියලා පූජා වුණා. කිසියක් වේදම් කරාට වෙන්නේ යන්න අනුරාධපුරේ පොළොන්නරු වෙන අපරාධ කිසියක් නැහැ මනුස්සයා. මෙහෙම කියලා ඔන්න හිතනවා අර කරපු පින්කමත් වැඩක් නැතුව යනවා. ඒකට හේතුව අවිද්‍යාව විදිහට තමයි මේ ගිහින් තියෙන්නේ ගමන්. ඒ නිසා අද මේ ධර්ම දේශනාව අපි ඔබ හා සම්බන්ධ වෙලා මේ සාකච්ඡා කරන්න තියෙන්නේ. අපි තව දැනුම වර්ධනය හිත පිළිබඳව ඒ වගේම හිත හා සම්බන්ධ වෙලා තියෙන ඒ වාහකයක් බවට පත් වෙලා ඉන්න මොලේ මොකද අපිට මොලේ තියෙන්නත් ඕනේ හිත තියෙන්නත් හිතට නිකන් ඉන්නත් බෑ. එතකොට ඒක ආශ්‍රය කරගන්න ඕනේ ඒකේ මොලේ හරහා. ඒ හරහා ඒක ආශ්‍රය කරගත්තේ නැත්නම් අතපය වැඩ කරන්න කතා කරන්න එළිදින්න පයින්න මොකක්වත් කරන්න බෑ. ඒකිට තමයි මොලේ සමහර පැතිවල මොකක් හරි ස්නායු දුර්වලතාවයක් නැත්නම් අර මම කියපු නියුරෝන සයිඩ් වල යම් වෙනසක් ඇති වුණොත් එහෙම මේ වෙනසේ වැඩි වීම මත අතපය හොලවන්නත් බැහැ. කතා කරගන්නත් බැහැ කට පැත්තට යනවා. ඊවන්න බෑ. හිතෙනවා. එහමයි හිත වැඩ කරනවා. ඔසවන්න ඕනේ, කියන්න ඕනේ, කරන්න ඕනේ කියලා නමුත් වෙන්නේ නැහැ. මොකද ඒක යන්නේ නැහැ මේකට. ඒ ගිහිල්ලා මේ ආවේගය මෙහෙට එන්නේ. ඒ නිසා මේක පුදුම තාම විවෘත වෙච්ච කාටවත් නිදින්න බැරි තා සුනිහිරි ධර්මයක් බුදුරජාණන් වහන්සේ ධර්ම. අපි මේක හොඳට අහන්න ඕනේ. ඒ අහලා ඉතරම මගේ මනසේ සාමකාමී තත්ත්වය අපි ඇති කරගන්න ඕනේ. ඒ සැනසීම සෝය ඇති වෙන විදිහට ඉන්න ඕනේ. ඉතරම කරුණාසිත මෛත්‍රී සිත් ඇතුව ඉන්න ඕනේ. එතකොට අර අපේ හිතට යක්කු ආරූඪ කරගන්නේ නැතුව මනුස්ස ලෝකෙනොත් එහා ගිය අනිත්‍යයේ දුකට පිහිටට උදව් කරන පිහිට වෙන අය ඉන්නේ අපි වැඩ කරන්න ඕනේ ඒක තමයි හිත තව ඉදිරියට වර්ධනය කියලා අපේ වැඩත් නතර කරලා අපි ඔක්කොම නතර කරලා අපි කිව්වේ ඒකට උදව් පදක් කරනවා ඒක අපිට පුළුවන් හැටියට අනිත්‍යය වෙනුවෙන් මානසික වාරයේ ශක්තිය යොමු කරවලා සූපත් වේවා ඒක අපිට ඕන වෙලාවක කරන්න පුළුවන් දෙයට නැගිට්ටහම ඊළඟට විවේකයේ තියෙන වෙලාවෙ ඇස් දෙක වහගෙන ඇදී ඉඳගෙන මං වගේ සියලු සත්‍යෝ සූපත් වේවා අද මේ දේශනාවත් සමගම ඔබට මා තව එක කොටසක් එකතු කරනවා එසේ ඔබ හිතනකොට ඒ පතුරන මෛත්‍රිය දස දිශාවට පතුරවන්න පුරුදු වෙන්න. ඒ කියන්නේ ඔබ ඉඳගෙන ඉන්නවා නම් ඒ ඉඳගෙන ඉන්න ආසනයේ ඔබේ ඉදිරිපස ඉන්න මේ තමන්ගේ ළඟ ඉඳලා මේ ලෝකේ කෙලවරට වෙනකම් ඉන්න අපාද විපාද චතුප්පාද බහුපාද සත්‍ය සුවපත් වේවා තරහ නැත්තෝ වෛර නැත්තෝ විත්වා නිවන් දක්වා ඒ විදිහටම පසුපස දිශාවේ කිරෝල් නිලා මේ භවයේ කිරෝල්ට වෙනකම් ඉන්න සත්‍යෝ ඒ දකුණු අත දිශාවේ ඉන්න සියලු සත්‍යෝ වම් අත දිශාවේ ඉන්න සියලු සත්‍යෝ ඒ වගේම යට දිශාවේ ඉන්න සියලු සත්‍යෝ උඩ දිශාවේ ඉන්න සියලු සත්‍යෝ මේ දස දිශාවේ සියලුම සත්‍යෝ සුවපත් වේවා සුවපත් සිතත්ෝ විද්වා කියලා ප්‍රාර්ථනා කරන්න ඕනේ ඒ කෝපයට
අපිට නොපෙනෙන දෙවිවරුන්ගේ ආශිර්වාදය සැලසෙන්න අපේ හිතේ සෝය සැනසීම පිණිසත් හේතු වෙනවා. භාවනා කරනකොට ඔබේ හිතේ අර සැනසීමක් සෝයක් ප්‍රීතියක් ආලෝකයක් ආලෝක සංඥාවක් හටගන්නේ අර මුලින් මම මතක් කරපු මේ මොලේ තියෙන මේ නියුරෝන සෛලිකාම පිරිසිදුව වැඩ කරනවා. ඒ අතර තියෙන සිතුවිලි හොඳට වැඩ කරනවා. සිහිය හොඳට තියෙනකොට හිතට ලොකු සැනසීමක් ඔළුවට ලොකු සැනසීමක් සෝයක්. ඒකයි පන්සලට ගියාම හරි සැනසීමක් තියෙනවා. සෙනඟ නැතුව සද්ද බද්ද නැතුව ඉන්නකොට හරි සුවයක්. ඊළඟට සිතුවිලි අඩු වෙලා තියෙනකොට සුවයක්. ඒ නිසා අන්නේ සුවයක් විඳින්න ඔබට කියාව ලැබේවා කියලා අද ධර්ම දේශනාව අපි අවසන් කරනවා. අද දවසේ මේ ධර්මානුශාසනාවේ උතුම් දායකත්වයේ අපේ ගරු කටයුතු මෙදේර පිටියේ විමල රත්නාභිදාන අපේ ස්වාමීන් වහන්සේ මුලික කරගෙන විශේෂයෙන් ආශිර්වාද කරනවා අපේ හරේන්ද්‍ර නවරත්න මහත්මයා. එතුමාට නිරෝගී සුවය දීර්ඝායු සම්පන්නිය සැලසේවා. ඒ වගේම තමයි ගාමිණී ධර්මදාස මහත්මයා, අශෝකා සිල්වා මහත්මිය, සුනිලා ජයන්ති මහත්මිය, සිරී වීරරත්න මහත්මයා, සමිත් ගමගේ මහත්මිය, ශාන්ති බටගොඩ මහත්මිය, දුනේෂ් දසනායක මහතා, ඒ වගේම කේශකද පුතා, සමාධි පුතා, තිවිරු පුතා, සිතු පුතා, හිමාශ පුතණුවන්, සමාධි දියණිය ආදී මේ හැමෝම එකතු කරගෙන මේ තමයි අපි පින්කම සිදු කරන්නේ. රැස් කරගත් සියලු පින් දෙවියන්ටත්පත් වේවා. දෙවියන්ගේ ආශිර්වාදය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. නමින්නියගේ සියලු ඥාතීන්ට මේ පින් ඇති වේවා. සුවපත් වේවා නිවන් දකිත්වා. සාදු සාදු සාදු. අද දවසේ මේ උතුම් ධර්මානුශාසනාව අපි අපේ කඩුවෙල අතුරුගිරිය තුනදේන අපේ ශ්‍රී සුද්ධර්ම යාන සේනාසන න්‍යාසිරිමත් සම්බුද්ධ මන්දිරයේ සදහම් ශාලාව තුල ඉඳලා දේශනේ පවත්වන්නේ. ඒ නිසා ධර්ම ශ්‍රවණය කරපු ඔබ සැමටම අපේ ගරු කටයුතු විමරත්න ස්වාමීන් වහන්සේ ඇතුළු හැම දිනාටම නිරෝගී සුවය දීර්ඝායු සුවය සැලසේවා. සද්ධා වීර්ය සති සමාධි ප්‍රඥා වැඩේවා. අපි හැමතෙම නිවන් පිණිස නියතුම් දේශනාව හේතු වාසනා වේවා. සාදු 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 විමාකලති පැදී පැදී දිදේවා ආදි ආදි නොදැන කරපව් සේදි සේදි නගේවා ජාති ජාති දුක විපතක් කිසිම කෙනෙකුට නොවේවා. සාදු සාදු මෙපින් බලයෙන් ඉවන් සම්පත් ලැබේවා. ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti නීවච අතෝ නිබ්බාන සම්පatti විනාතේ සමිච්ඡතු. දෙවන් සරණයි සිදු වෙනවා.